අයිබෝන් ආදරණීය දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදේ 13 වන ඒකකයත් එක්කයි දුවේ පුතේ සම්බන්ධ වෙලා ඉන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ දුවේ පුතේ මේ 13 වන ඒකකය ගැන කතා කරනකොට මේ ඒකකය කලින් මේ ඒකකයේ විශේෂයෙන්ම මේ 2017 අවුරුද්දේ ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂය ධාරාවට යාවත් කාලීනව පුතේ සිලබස් එක අලුත් වුණාට පස්සේ සිලබස් එක යාවත් කාලීනව විෂය නිර්දේශය යාවත් කාලීනවට පස්සේ දුවේ පුතේ මේ අලුතෙන්ම එකතු වෙච්ච කොටසක් තමයි මේ දැව කොටස දුවේ පුතේ. ආර්ථික මේ වටිනාකමක් තියෙන දැව සම්බන්ධයෙන් මේ දැව වර්ග සම්බන්ධයෙන් කතා කරන්න මේ කොටස අලුතෙන්ම එකතු වෙන කොටසක්. නමුත් 2017 විෂය නිර්දේශය යාවත් කාලීන කලින් 2013 අවුරුද්දේ උසස් පෙළ තාක්ෂණ වේදේ විෂය ධාරාව ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේට උසස් පෙළ විෂය ධාරාවට හඳුන්වලා දුන්න අවස්ථාවේ දුවේ පුතේ මේ 2013 අවුරුද්දේ හඳුන්වලා දුන්න විෂය නිර්දේශය තුළ මේ පාඩම වෙනස් ස්වරූපයකින් තිබුණේ වනාන්තර කළමනාකරණය, වන කළමනාකරණය සහ ජෛව විවිධත්වය කියන කොටස් මේ ඒකකයට ඇතුළත් වෙලා තිබුණා දුවේ පුතේ. විශේෂයෙන්ම වනාන්තර සංරක්ෂණය, ඒ වගේම ජෛව විවිධත්වය, ඒ වගේම මේ ජෛව විවිධත්ව සම්මුති ගැන, රැම්සා සම්මුති ගැන මෙන්න මේ සම්මුති සම්බන්ධයෙන්ුත් අපිට කතා කරන්න තිබ්බ විශේෂයෙන්ම ජෛව විවිධත්වයේ කොටස්, ජාන විවිධත්වයේ, පරිසර පද්ධති විවිධත්වයේ මෙන්න මේ ජෛව විවිධත්වයේ ඇතුළත් පාඩමට එකතු වෙලා තිබ්බ පුතේ වනාන්තර කළමනාකරණය ඇතුළු මේ කොටස් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ඒ වෙනුවෙන් තමයි දුවේ පුතේ මේ විශේෂයෙන්ම දැව කොටස දාලා තියෙන්නේ. කලින් 2013 අවුරුද්දේ තිබ්බ මුල් විෂය නිර්දේශය තුලත් තිබ්බ කොටසක් තමයි මේ දැව හා විශේෂයෙන්ම දැව නොවන වනජ නිෂ්පාදන කොටස. දැව නොවන වනජ නිෂ්පාදන කොටස මෙවරත් 2017 අවුරුද්දේ යාවත් කාලීන විෂය නිර්දේශය තුලටත් මේ දැව නොවන වනජ නිෂ්පාදන කොටස එකතු කරලා තියෙනවා දරුවනේ. වනාන්තර වලදී මේ වනජ නිෂ්පාදන කොටස එකතු කරලා තියෙනවා දරුවනේ. ඒ වගේම දුවේ පුතේ විශේෂයෙන් සලකන්න ඕනේ අපි කියන්න ඕනේ මේ ජෛව විවිධත්වයේ සහ වනාන්තර සංරක්ෂණය නැත්නම් වනාන්තර කළමනාකරණ කොටස ඉවත් කරලා ඒ වෙනුවට මේ අලුතෙන් එකතු කරපු කොටස තමයි පුතේ මේ දැව පාඩම, දැව කොටස. වනජ නිෂ්පාදන කියලා මේ දැව නොවන වනජ නිෂ්පාදන කියන එක තමයි වනජ නිෂ්පාදන විදිහට පුතේ මේ 2013 අවුරුද්දේ එකතු වෙච්ච මේ විෂය නිර්දේශය තුල අන්තර්ගත වෙලා තිබුණේ. කොහොම නමුත් 13 වන ශ්‍රේණී දෙවන ඒකකයේ විදිහට නැත්නම් 13 වන ඒකකයේ විදිහට ජෛව පද්ධති තාක්ෂණයේදී විෂය ධාරාව තුළ මේ යාවත් කාලීන විෂය ධාරාව තුළ දුවේ පුතේ මේ ඒකකයේ සඳහන් වෙලා තියෙන්නේ දැව හා දැව නොවන වනජ නිෂ්පාදන විදිහටයි. ඉතින් විශේෂයෙන් දැව ගැන කතා කරනකොට අපි දන්නවා මේ ආර්ථික වටිනාකමකින් දැව ගත්තාම දුවේ පුතේ විවිධ අවශ්‍යතාවයන් සඳහා භාවිතය අනුව මේ දැව වර්ගීකරණය කරනවා පුතේ. ඉදිකිරීම කර්මාන්තයේ සඳහා නැත්නම් ඉදිකිරීම ශාස්ත්‍රය සඳහා භාවිතා කරන දැව විදිහට වර්ගීකරණය කරනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම මේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී දරුවනේ භාවිතා කරන දැව විෂතුරු භාණ්ඩ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරන දැව භාවිතා කරනවා. ඒ වගේම කඩදාසි කර්මාන්තයේදී දැව භාවිතා කරනවා අපි. ඒ වගේම දුවේ පුතේ අපි දන්නවා මේ විශේෂයෙන්ම අපි දන්නවා දුවේ පුතේ අපිට අවශ්‍ය කරන යටිතල පහසුකම් සපයා ගැනීමේදී මේ දැව භාවිතා කරන්න අවශ්‍ය වෙනවා. ඒ අනුව මේ ඒ භාවිතයන් සඳහා මේ දැවවල තිබිය යුතු ලක්ෂණ අනුව දැවවල තිබිය යුතු ලක්ෂණ අනුව මේ දැව වර්ගීකරණය කරනවා. මේකදී විශේෂයෙන්ම අපි ගත්තාම දුවේ පුතේ මේ සුපර් ලක්ෂරි ටිම්බර් කියලා අපි දන්නවා මේ තේ එක්ක වෙනි දැව ගත්තාම අපි සුපෝපභෝගී දැව විදිහටයි සඳහන් කරන්නේ. ඉතින් මේ දැවවල සම්බන්ධයෙන් අපි දැව පරිරක්ෂණය ගැන කතා කරනවා දුවේ පුතේ. මේ දැවවල ස්වභාවය ගැන කතා කරනවා. මේ දැවවල ඝනත්වය දැවවල යාන්ත්‍රික ලක්ෂණ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ එකකේදී. ඉතින් ඇත්තම අපි හිටි ගසක උස කොහොමද ගණනය කරන්නේ දුවේ පුතේ? වනාන්තරවලදී කොහොමද මේ උස ගණනය කිරීම වන කළමනාකරණයේදී අපි මේ දේවල් යොදාගන්නේ කියන ආකාරය පිළිබඳව ඉතින් කතා කරනවා මේ එකකයට අදාළව. අපි එනම් පළවෙනි මේ ඒකකයේ පළවෙනි කොටසත් එක්කයි දුවේ පුතේ අපි එකතු වෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකව වැදගත් වන දැව විශේෂ පිළිබඳවයි මේ 13 වන පාඩමේ පළවෙනි කොටසින් අපි දුවල පුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. මේ බලමු දරුවනේ මේ දැව ගත්තාම ආර්ථික මේ වටිනාකමක් තියෙන කඳන් දැව කඳන් මේ බලන්න දරුවනේ. මහෝගනි ශාකය ඔබ දැකලා තියෙනවද බලන්න දුවේ පුතේ මේ තියෙන මහෝගනි ශාකය. ශාක මේ බලන්න මේ වගේ දැව කඳන් අපි මේ දේවල් මේ ශාක තියෙන්නේ මහෝගනි ශාක. දැව ලබා ගැනීම සඳහා අපි ප්‍රධාන වශයෙන් මේ ශාක භාවිතා කරන්න දුවේ පුතේ. ක්‍රමානුකූලව අපි බලමු මහෝගනි ශාකයේ තියෙනවා දුවේ පුතේ. ඔබ අඳුර ගන්න මේ ශාකේ දැක්කහම මහෝගනි ශාකේ ලුණු මිදෙල්ල තියෙනවා දුවේ පුතේ. ලුණු මිදෙල්ල මේ බලන්න
ලුණු මිදෙල්ල ශාක තියෙනවා. මේක මෙතන නම් මේ කොහොඹ ශාකයක් තියෙන දරුවනේ නේ. ලුණු මිදෙල්ල ශාකයක්. බුරුත දැවමය වටිනාකමක් තියෙන ශාක දුවේ පුතේ. බුරුත ශාකය. ලංකාවේ වියලි කලාපීය වනාන්තරවල වගේම අර්ධ ශුෂ්ක කලාපීය ප්‍රදේශවල පුතින් මේ බුරුත ශාක දක ගන්න පුළුවන් අපිට. කුඹුක් බලන්න. විශේෂයෙන්ම ඇලදොල ගංගා ආශ්‍රිත මේ ජලය ආශ්‍රිත ප්‍රදේශවල වැවෙනවා මේ කුඹුක්. දැවමය වටිනාකමක් තියෙනවා. දැවමය වටිනාකමක් සහිත ශාකයක් විදිහට කුඹුක් ශාකය හඳුන්වනවා පුතේ. කායා ශාකය. මාර්ගවල දෙපස මේ ඉදි කරලා තියෙනවා මාර්ගවල. මේ බලන්න. දැව අපි දර සඳහා භාවිතා කරන දැව වර්ග තියෙනවා දරුවනේ. ඒ වගේම ඉදිකිරීම් කර්මාන්තය සඳහා භාවිතා කරන දැව. ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා දැව භාවිතා කරන දරුවනේ. යටිතල පහසුකම් ලබා ගැනීම සඳහා දැව භාවිතා කරනවා. ඒ වගේම දරුවනේ කඩදාසි කර්මාන්තය සඳහා මේ දැව භාවිතා කරනවා. විවිධ අවශ්‍යතාවයන් සඳහා යොදා ගන්න. දැව කඳන්, ඉරු දැව කැබලි, ෆ්ලයිවුඩ් එකක් බලන්න දරුවනේ. ෆ්ලයිවුඩ් එකක්. ක්ලිප් බෝඩ් එකක්. ක්ලිප් බෝඩ් එකක්. ඔබ මේවා දැකලා ඇති ක්ලිප් බෝඩ් එකක්. හાર્ඩ් බෝඩ් එකක් තියෙනවා මේ හાર્ඩ් බෝඩ් කියලා. හાર્ඩ් බෝඩ් එකක්. විවිධ කටයුතු සඳහා අපි භාවිතා කරන දරුවනේ හાર્ඩ් බෝඩ්. හાર્ඩ් බෝඩ් එකක්. පුතේ අතීතයේ සිටම වටිනා දැව පිළිබඳව ශ්‍රී ලංකාව ඉතාමත්ම ප්‍රසිද්ධියක් උසුලවලා තියෙනවා ඔබ දන්නවා. ඈත අතීතයේ නම් අපේ ලංකාව වටිනා දැව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලලා තියෙනවා. හොඳයි. ඉදිකිරීම මහා ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේ භාවිතා වන ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස දැව හඳුන්වා දෙන්න පුළුවන්. කොහොමද පුතේ දැව හඳුන්වලා දෙන්නේ? ඉදිකිරීම හා ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේදී. මොනවද පුතේ මේ දැව භාවිතා කරලා නිෂ්පාදනය කරන ගෘහ භාණ්ඩ? ඇඳන්, පුටු, මේස, අල්මාරි, කැබිනට්. කෑම මේස, පුටු, මේස, අල්මාරි, කැබිනට්. ඇඳන්. මේ ගෘහ භාණ්ඩ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉදිකිරීම් කර්මාන්තයේදී මොනවටද යොදාගන්නේ පුතේ අපි? දොර ජනෙල්, උළුහව්. ඉදිකිරීම් කර්මාන්තයේදී පුතේ වහල ඉදිකිරීම් කටයුතු. සිවිලින් ගහනකොට ලී භාවිතා කරලා දැව භාවිතා කරලා මේ කටයුතු කරනවාද පුතේ? වහලවල් පියස ඉදිකිරීමේ කටයුතු ඉදිකිරීම් කර්මාන්තයේදී අපි දන්නවා දැව භාවිතා කරනවා. එහෙනම් දුවේ පුතේ අපිට විශේෂයෙන් හඳුන්වලා දෙන්න පුළුවන්. විශේෂයෙන් හඳුන්වලා දෙන්න පුළුවන් දුවේ පුතේ. ඉදිකිරීම හා ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේ මොනවද දරුවනේ? ඉදිකිරීම හා ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේ භාවිතා වන ඉදිකිරීම හා ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේදී භාවිතා වන ප්‍රධාන අමුද්‍රව්‍යයක් විදිහට අපිට දැව හඳුන්වලා දෙන්න පුළුවන්. මොනවද පුතේ මේ ඉදිකිරීම් කටයුතු වලදී ඒ වගේම මේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේදී මේ දැව භාවිතා කරලා සිදු කරන නිෂ්පාදන බලන්නකෝ. අපි කිව්වා ඉදිකිරීම් කර්මාන්තයේදී පුතේ මේ බලන්න. උළුවහු, උළුවහු, දොර ජනෙල්, පියසි, වහලවල් ඉදිකිරීමේ සිවිලි,
විශේෂයෙන්ම උළුවහු දොර ජනෙල් පියසි සිවිලි ඉදිකිරීමේදී අපි දැව භාවිතා කරනවා. ඒ වගේම මේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේදී මොන වගේද පුතේ දැව භාවිතා කරන්නේ? ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේදී ඇඳ මේස පුටු අල්මාරි කැබිනට් වැනි දේවල් දරුවෝ කවිච්චි වගේ ඉදි කරලා තියෙනවා සෝපා වගේ දේවල් ගෘහ භාණ්ඩ ස්ටූල් වර්ග ඉතින් මේ විවිධ පුටු වර්ග ගත්තාම ඇඳන් ගත්තාම මේස ගත්තාම විවිධ හැඩයට පුටුත් විවිධ හැඩයට පුටු නිර්මාණය කරනවා ගෘහ මේ දැව භාවිතා කරලා අල්මාරි ඒ වගේ කැබිනට් විවිධ හැඩයට විවිධ ආකාරයට නිර්මාණය කරනවා මේ විශේෂයෙන්ම ගෘහ භාණ්ඩ සඳහා මේ සඳහා අපි දන්නවා දැව විදියට මොනවද කොස්තේක හල් මිල්ල බුරුත කොහොඹ වැනි දැව භාවිතා කරනවා ඉදිකිරීම් කරනාන්තයේදීත් එහෙමයි මේ අපි විශේෂයෙන්ම ඔලුහව දොර ජනෙල් සඳහා දරුවනේ අපි දන්නවා බුරුත හල් මිල්ල කොහොඹ තේක මාර සූරිය මාර අපි දන්නවා මේ භාවිතා කරනවා මේ ඉදිකිරීම් වලදී ඒ වගේම අපි දන්නවා දැන් විශේෂයෙන්ම සැට්ලින් ගහන්න මේ භාවිතා කරනවා අඹ මේ දරුවනේ රීප්ප විදියට වහල වලට භාවිතා කරනවා පුතේ දැව මේ දරුවනේ විශේෂයෙන් ෆයිනස් මහෝගනි ෆයිනස් කුඹුක් වගේ දේවල් සිවිලින් වලට බිම පොළව ටයිල් කරන්න කුඹුක් ශාකේ භාවිතා කරනවා දැව විදියට භාවිතා කරනවා හොඳයි දරුවනේ එහෙනම් අපි ඉදිරියේදී මේ දේවල් ගැන කතා කරමු එහෙනම් බලන්න ඉදිකිරීම හා ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේදී භාවිතා වන ප්‍රධාන අමුද්‍රව්‍යයක් විදිහට අපි හඳුන්වලා දෙන්න පුළුවන්. ඉදිකිරීම හා ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේදී භාවිතා වන ප්‍රධාන අමුද්‍රව්‍යයක් විදිහට අපිට දැව හඳුන්වලා දෙන්න පුළුවන් දරුවනේ. මතක තියාගන්න විශේෂයෙන් මේක. මේ ස්වභාවිකව පවතින ගස්වල මොනවද පුතේ කවුරුත් හදපුවාද මේ ස්වභාවිකව පවතින ගස්? ස්වභාවිකව පවතින ගස් දෙනවා දරුවනේ. බුරුත තේක මේ ස්වභාවික අපි මිනිසා විසින් හදන වගා කරපුවත් තියෙනවා පුතේ මේ බුරුත කරුවල හල් මිල්ල මාර කුඹුක් මේ ස්වභාවිකව පුතේ ඇති වෙච්ච ශාක ඕන තරම් ඒ වගේ ශාක හඳුනන්න බොහෝර මහෝගනි මේ වගා මිනිස්සු වවපුවක් තියෙනවා ඉඩම් වල මහා පරිමාණ වශයෙන් වගා කරන ලද තේක් වගාවන් කොහොඹ වගාවන් ඒවා තියෙනවා දරුවනේ මේ ස්වභාවිකව හැදිච්ච කොහොඹ ශාක තියෙනවා බුරුත ශාක කරුවල ශාක ඉතින් මෙන්න මේ විදිහට මේ ස්වභාවිකව පවතින ගස්වල කඳ ඒ වගේම අතු පරිවර්තනය කිරීමෙන් ලබා ගනු ලබන දැවසේම දැව කොටස් යොදාගෙන නිපදවනු ලබන කෘතිම දැවත් භාවිතයට ගන්න. දැව කොටස් යොදාගෙන සකස් කරන ලද කෘතිම දැව මගිනුත් ඒවත් මේ දැව විදිහට භාවිතා කරන අවස්ථා අපිට අඳුර ගන්න පුළුවන්. එහෙනම් මේ බලන්න. ස්වභාවිකව පවතින ගස්වල මොනවද? කඳ, අතු පරිවර්තනය කළා. ඒවා වෙනස් කරලා පරිවර්තනය කරනවා දැව බවට. ස්වභාවිකව පවතින ගස්වල කඳන් ඒ විදිහටම බෑ ඒ කඳන් හෙලීම කරලා ඒවා ඉරීම කරන්න ඕන. ඉරලා යතු ගාලා සකස් කරගලා මේ අවශ්‍ය දැව අපිට ගෘහ භාණ්ඩ සකස් කරන්න පුළුවන් විදිහට ඒවා හරි ගස්ස ගන්න ඕනේ. සකස් කර ගන්න ඕනේ. පරිවර්තනය කර ගන්න ඕනේ. එහෙනම් පුතේ ස්වභාවිකව පවතින ගස්වල කඳ අතු අපි පරිවර්තනය කිරීමෙන් ලබා ගන්න දැව වගේම පුතේ මේ දැව කොටස් ලබාගෙන ඒ දැව කොටස් යොදාගෙන අපි නිපදවනු ලබන කෘතිම දැව වර්ගත් තියෙනවා දරුවනේ. ඒවත් අපි විවිධ නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කරනවා. කෘතිම දැවත් භාවිතයට ගන්න. ඒකත් අපි විශේෂයෙන් සඳහන් කරගන්න වෙනවා. බලන්න. එහෙනම් බලන්න.
පුතේ ස්වභාවිකව පවතින ගස්වල කඳ අතු පරිවර්තනය කරගන්නවා අපි දැව බවට. පරිවර්තනය කිරීමෙන් ලබා ගනු ලබන දැව ලී විදිහට අපි ඉරා ගන්නවා මේවා. උළුහව් විදිහට, ජනෙල් විදිහට. ජනෙල් පියන් සඳහා සකස් කරගන්නවා. දොර සඳහා සකස් කරගන්නවා. අල්මාරි සඳහා පරිවර්තනය කරගන්නවා. උළුහව් නේද පුතේ? යටලිය කියනවා, අපි රීප්ප කියනවා, පරාල කියනවා. ඒ විදිහට අපිට සකස් කරගන්න පුළුවන්. මේ විදිහට සකස් කරගන්නේ මොනවද? ස්වභාවිකව පවතින ගස් තුල කඳ කොටස්, අතු කොටස් අපි පරිවර්තනය කිරීමෙන් ලබා ගනු ලබන දැව වගේම පුතේ අපි දැව කොටස් යොදාගෙන දැවවල කොටස් යොදාගෙන නිපදවනු ලබන කෘත්‍රිම දැවත් අපි මේ විවිධ කටයුතු නිෂ්පාදන සඳහා භාවිතා කරනු ලබනවා. දෙවනියට කියවෙන්නේ එහෙනම් දැව කොටස් යොදාගෙන නිපදවනු ලබන කෘත්‍රිම දැව භාවිතයට ගනු ලබනවා. දැව කොටස් භාවිතා කරලා නිර්මාණය කරගන්නවා දැව. ඒවා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ගොඩනැගිලි හා ගෘහ භාණ්ඩ ඉදිකිරීමේ ද්‍රව්‍ය හා සැසඳීමේදී වැඩි විවිධත්වයක් ඇති ද්‍රව්‍යයක් ලෙස දැවවලට ප්‍රධාන තැමක් හිමි වෙනවා පුතේ. මොනවද පුතේ? අනෙක් ගොඩනැගිලි, ඒ වගේම ගෘහ භාණ්ඩ ඉදිකිරීමේ ද්‍රව්‍ය හා සංසන්දනය කරනකොට පුතේ වැඩි විවිධත්වයක් ඇති ද්‍රව්‍යයක් විදියට දැව ප්‍රධාන තැනක් හිමි කරගන්නවා. කොහොමද දැව ප්‍රධාන තැනක් හිමි කරගන්නේ දරුවනේ? අනෙක් ගොඩනැගිලි හා ගෘහ භාණ්ඩ ඉදිකිරීමේ ද්‍රව්‍ය විදියට ගත්තහම ඒවත් එක සැසඳීමේදී පුතේ මේ අනෙක් ගොඩනැගිලි හා ගෘහ භාණ්ඩ ඉදිකිරීමේ ද්‍රව්‍ය හා සංසන්දනය කරද්දී වැඩි ඩයිවර්සිටි එකක් විවිධත්වයක් දරුවනේ අපිට මේ දැවවලට හිමි වෙනවා. වැඩි විවිධත්වයක් අනෙකුත් මේ ඉදිකිරීම ද්‍රව්‍ය හා අනෙක් ගොඩනැගිලි හා ගෘහ භාණ්ඩ ඉදිකිරීමේ ද්‍රව්‍යත් එක්ක සංසන්දනය කරලා බලද්දී මේ දැවවල විවිධත්වය වැඩි විවිධත්වයක් වැඩි ඩයිවර්සිටි එකක් දැවවලට තියෙනවා කියන එකයි දුවේ පුතේ සඳහන් කරන්නේ. රෝ මැටීරියල් එකක් විදිහට වෙනත් ඉදිකිරීම් සහ ගෘහ භාණ්ඩ සඳහා යොදා ගන්න ද්‍රව්‍යත් එක්ක සංසන්දනය කරද්දී කම්පයා කරලා බලනකොට වැඩි ඩයිවර්සිටි එකක් වැඩි විවිධත්වයක් දැවවලට තියෙනවා කියන එකයි දුවේ පුතේ මේදී අපිට හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ. හොඳයි. අපි යමු දරුවනේ ඉදිරියට. අපි යනවා ස්වභාවික දැව කියන්නේ මොනවද කියලා. නැචරල් ටිම්බර්. අපි බලමු දරුවනේ මොනවද මේ ස්වභාවික දැව විදිහට අපි හඳුන්වන්නේ කියලා. ප්‍රධාන වශයෙන් ස්වභාවික දැව කියන්නේ මොනවද කියලා බලමු. මේ බලන්න දරුවනේ. ස්වභාවිකව වැඩෙන සහ වනවගා කරනු ලබන ගස්වල කඳන් පරිවර්තනය කර ලබා ගන්නා දැව ස්වභාවික දැව ලෙස හඳුන්වයි. අපි දන්නවා පුතේ ප්‍රජා වනවගා ක්‍රම තියෙනවා. ගෙවතු වනවගා ක්‍රම තියෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම අපිට කලින් තිබුණු මේ 2013 වර්ෂයේ හඳුන්වලා දුන්න විශේෂ නිර්දේශය තුළ මේ වනාන්තර සංරක්ෂණය නැත්නම් වන කළමනාකරණයේදී මේ ප්‍රජා වන ක්‍රම සහ ඒ වගේම අපි ගෙවතු වනවගා ක්‍රම ප්‍රජා වනවගා ක්‍රම සම්බන්ධයෙන් පුතේ මේ වනවගා ක්‍රම ගැන සඳහන් වුණා කතා කරා. ඉතින් විශේෂයෙන්ම මේ වනවගාවන් වලදී ගොවීන් සඳහා පුතේ දීර්ඝකාලීනව මේ ඉඩම් ලබා දීලා ඒ ඉඩම් වල තේක්ක වගා කිරීම. විශේෂයෙන්ම මේ දැවමය වටිනාකමක් ආර්ථිකමය වටිනාකමක් සහිත ශාක වගා කිරීම පුතේ මේ ජනතාවට මේ ඉඩම් දීර්ඝකාලීනව ලබා දීලා මේවා තුල වගා කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ ගෙවතු වනවගා විදිහට දුවේ පුතේ අපිටත් මතකයි පාසල් වලදී මේ ළමයිට මේ දැව මේ වටිනාකමක් තියෙන ශාක බෙදා දෙනවා ළමයිට. පාසල් වල මේ වැඩසටහන් මගින් විවිධ විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ප්‍රාදේශීය සභාව හරහා පාසල් හරහා පුතේ මේ දැවමය වටිනාකමක් තියෙන අපිටත් මතකයි අපි කුඩා පන්ති වල ඉන්නකොට පාසලේදී ලබා දුන්නා තේක්ක හල් මිල්ල වැනි පැල. ඉතින් මේවා අපි ගෙනහිල්ලා අපේ ගෙවල් වල නිවෙස් වල වැට අයින් වල වවලා දැන් මේ වෙනකොට අපිට විශේෂයෙන්ම දැන් ඒ පාසල් අපේ කාලයත් එක්ක බලනකොට අපිට විශේෂයෙන්ම දැන් කාලයක් ගත වෙලා ඉතින් මේවා ඊටාම හොඳ මේ දැව බවට කියන්නේ හොඳින් වර්ධනය වෙච්ච දැව මේ වටිනාකමක් සහිත හොඳ වර්ධනයක් සහිත ඒ වගේම අපිට මේ දැව හෙලීමෙන්
අවශ්‍ය කරන ගෘහ භාණ්ඩ නිවාස සකස් කිරීම සඳහා ගොඩනැගිල්ලකින් කටයුතු සඳහා මේ දේව යොදා ගන්න පුළුවන්. ඉතින් බලන්නකො මේ නිවෙස් වල අපි මෙවැනි දේවල් විශේෂයෙන්ම ගෙවතු වන වගා ක්‍රම මගින් බලන්නකො දුවේ පුතේ විශේෂ මේ ආර්ථිකමය වටිනාකමක් සහිත තියෙන තේක්ක හල් මිල්ල කොහොඹ බොරුත වගේ පැල මේ ආකාරයට වගා කරගත්තොත් දුවේ පුතේ අපිට මේ ඉදිකිරීම කටයුතු අපි නිවසක් ඉදි කරන අවස්ථාවකදී අපිට මේ ඉදිකිරීම කටයුතු වලදී විශේෂයෙන්ම මේ අපිට දොර ජනෙල් ඔලුහව් දොර ජනෙල් සිවිලින් වහල සකස් කිරීමේදී මේ දැව යොදා ගන්න පුළුවන්. ඒ වගේම ගෘහ භාණ්ඩ සකස් කිරීමට මේස පුටු ඇඳන් අල්මාරි කැබිනට් මේ වගේ නිර්මාණ කරන්නේදී අපිට අපේ වවාගත්ත දැවම යොදා ගන්න පුළුවන් මේ සඳහා. ඉතින් ඇත්තටම විශේෂයෙන්ම පුතේ අපි මෙතනදී ස්වභාවික දැව විදියට හඳුන්වන්නේ දරුවනේ මේ ස්වභාවිකව වැඩෙන අපි දන්න ස්වභාවිකව වැඩෙන කොහොඹ බුරුත කරුවල මේ දේවල් අපි දන්න ස්වභාවිකව වනාන්තරවල වැඩෙනවා පුතේ. ඉඩම් වල ස්වභාවිකව වැවිලා තියෙන දේවල් තියෙනවා. ඒ වගේම මේ වනවගා විදියට වගා කරන ඔබ දැකලා ඇති දැන් විශේෂයෙන් විවිධ ප්‍රදේශවල යනකොට මේ දීර්ඝ ප්‍රදේශ වැඩි ප්‍රදේශවල අක්කර ගණනාවක් තේක්ක වගා කරලා තියෙනවා පාර දෙපැත්තේ. දැන් කුරුණෑගල නගරේ පහු කරලා යනකොට අපි දන්නවා විශේෂයෙන්ම කුරුණෑගල පහු කරලා දඹුලු පාර යනකොට අපිට හම් වෙනවා මේ කොස් වගා කරලා තියෙනවා. කොස් කැලේ කියලා සම්පූර්ණ දෙපැත්තෙම විශාල වශයෙන් විශාල පරිමාණයේ කොස් වගා කරලා තියෙනවා. අපි දන්නවා කොස් අපිට මේ කොස් වලින් ව්‍යංජනයක් ආහාර ලබා ගන්නවා වගේම දුවේ පුතේ මේ කොස් ශාකයක් විශේෂම දැව විදියට හෙලීම සිදු කරනවා. ඊටාම දැවමය වටිනාකමක් තියෙන ලංකාවේ හොඳ ශාකයක් විදියට මේ කොස් හඳුන්වන්න පුළුවන්. ඉතින් මේවත් මේ වන වගා ක්‍රම විදියට වගා කරලා තියෙනවා. තේක්ක වගා කරලා තියෙනවා දරුවනේ. කොහොඹ වගා කරලා තියෙනවා මේ විදියට. බුරුත හල් මිල්ල මේ ආකාරයට මැහෝගනි මේ දරුවනේ ෆයිනස් මේ ආකාරයට අපි දන්නවා වගා කරලා තියෙනවා මේ වන වගා ක්‍රම. අපි දන්නවා පුතේ නේද පුතේ විශේෂයෙන්ම මේ ගෙවතු වන වගා ක්‍රම විදිහට ඒ වගේම නේද පුතේ මේ පුද්ගලයන් කරන ගොවීන්ට මේ ඉඩම් ලබා දීලා අපි දන්නවා විශේෂයෙන්ම වන වගා ක්‍රම ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ විදිහට යොදා ගන්නා දැව අපිට බලන්නකො එහෙනම් ස්වභාවිකව වැඩෙන අපි අර කියපු පළු වීර නේ දරුවනේ බුරුත කොහොඹ කළුවර මාර මෙන්න මේ වගේ ස්වභාවිකව වැඩෙන වගේම දරුවනේ වනවගා කරනු ලබන ගස්වල මේ වනවගා විදිහට අපි කියනවා මේ තේක්ක කොස් ඈපුතේ කොහොඹ හල් මිල්ල වගේ දේවල් වනවගාවලදී වගා කරනු ලබනවා. ප්‍රජා වන කළමනාකරණ ක්‍රියාවලිය, ගෙවතු වනවගා ක්‍රියාවලිය වගේ දේවල් වලදී. අන්න ඒ විදිහට වගා කරනු ලබන ගස්වල පුතේ කඳන් පරිවර්තනය කරලා කඳන් හෙලලා ඒවා ඉරලා දැව ලබා ගැනීම සිදු කරනවා පුතේ. අන්න එහෙනම් ඒ ආකාර ලබා ගන්න දැව තමයි අපි ස්වභාවික දැව ලෙස හඳුන්වන්නේ. මම හිතන්නේ ඔබට ඊ타මත්ම පැහැදිලි උදාහරණත් සමගම ආදරණීය දුවල පුතාලට අපි ඒක ඊ타මත්ම හොඳින් පැහැදිලි කරලා දුන්නා. හොඳයි බලන්න එහෙනම් දුවේ පුතේ එකක් ස්වභාවිකව වැඩෙන සහ වනවගා කරනු ලබන ගස්වල කඳන් ප්‍රජා වන කළමනාකරණ වැඩපිළිවෙල, ගෙවතු වන කළමනාකරණ වැඩසටහන් වැනි දේවල් බලන්නකො දරුවනේ. අපි කිව්වා අපිට අර පාසල් ප්‍රජාව දැනුවත් කරලා ප්‍රජාවට මේ පැල ලබා දෙනවා ගෙවල් වල වගා කරන්න. වන වගා කටයුතු සිදු කරන්න. එහෙනම් වන කළමනාකරණයේදී භාවිතා කරන පියවර දෙකක් ක්‍රමවේද දෙකක් තමයි ගෙවතු වන වගා ක්‍රම සහ මේ ප්‍රජා වන කළමනාකරණ වැඩසටහන්. එහෙනම් අපිට ස්වභාවිකව වැඩෙන වගේම වන වගා කරනු ලබන ගස්වල කඳන් පුතේ පරිවර්තනය කරලා ලබා ගන්නා දැව තමයි දරුවනේ ස්වභාවික දැව විදියට හඳුන්වන්නේ. නැචරල් ටිම්බර් කියලා අපි හඳුන්වන්නේ. එහෙනම් පැහැදිලි දුර පුතාලට උදාහරණ සමගින් අපි මේ දේවල් කතා කරමු. මේ ඉදිකිරීම හා ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය තුල පුතේ භාවිතා වන අවශ්‍යතාවයට ගැළපෙන ගුණාංග අපේ උවමනාවට ගැළපෙන ගුණාංග ලක්ෂණ පුතේ දැවවල පිහිටා තිබීම හේතුවෙන් දරුවනේ දැව බහුලවම යොදා ගන්න අතර මේ සඳහා දැව සතුව ඇති පහත ගුණාංග ප්‍රධාන හේතුවක් වේ. එහෙනම් දරුවනේ අපිට ඉදිකිරීම කර්මාන්තයේදී වගේම ගෘහ භාණ්ඩ ඉදිකිරීමේදී දුවේ පුතේ මේ යොදා ගන්නා දැව ඒ අපේ අවශ්‍යතාවයේ අනුව භාවිතයට ගැළපෙන අපේ අවශ්‍යතාවයට අනුව ඒ කටයුතු කරගන්න පුළුවන් ගුණාංග ඒ දැව සතුව පවතින්න ඕනේ ශක්තිමත් භාවය. අපිට ඒවා භාවිතා කරලා අපිට අවශ්‍ය පරිදි හසුරුවා ගන්න පුළුවන් විදියට අවශ්‍ය හැඩ ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ දරුවනේ. අවශ්‍ය ශක්තිමත් භාවය ලබා ගන්න ඕනේ දුවේ පුතේ. එහෙනම් අපිට වැඩ කරන්න පහසු වෙන්න ඕනේ. අන්න එවැනි මේ උවමනාවට අනුව මේවා සකස් කරගන්න
පරිවර්තනය කරගන්න හැකියාවක් සහිත වෙන්න මේ දැවවලට සුවිශේෂිත ගුණාංග පැවතිය යුතුයි දරුවනේ. ඒ අදහසයි මෙතනින් ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් දරුවනේ විශේෂයෙන්ම ඉදිකිරීම අපි දන්නවා ගෘහ අපිට විශේෂයෙන්ම නිවාස ඉදිකිරීම කටයුතු ගොඩනැගිලි ඉදිකිරීම කටයුතු අපි දන්නවා දරුවනේ. ඉතින් මේ විශේෂයෙන්ම මේ ඉදිකිරීම කටයුතු වලදී දරුවනේ අපි දන්නවා විශේෂයෙන්ම අපිට උලුහව් දොර ජනෙල් වහල නැත්නම් PSC වලදී අපිට අවශ්‍ය වෙන දරුවෝ සිවිලින් ඉදි කරන්න අවශ්‍ය වෙනවා අපිට. ගොඩනැගිලි ඉදි කිරීමේදී විශේෂයෙන්ම ස්ලැබ් දාන්න යනකොට අපිට මේ විශේෂයෙන්ම මේ මුක්කු වලට භාවිතා කරන උණ බම්බු සැටලින් ලෑලි වගේ දේවල් අවශ්‍ය වෙනවා මේ සඳහා දැව අවශ්‍ය වෙනවා දුවේ පුතේ අපිට. වහලවල් ඉදි කිරීමේ යටලි පරාල ඒ වගේම අපි දන්නවා මොනවද අපි කියනවා ඊට පස්සේ රීප්පයි වගේ දේවල් අවශ්‍ය වෙනවා අපිට. මේ කටයුතු සිදු කිරීමේදී එහෙනම් මතක තියාගන්න මේ ඉදිකිරීම ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේදී අපි මුලින්ම කිව්වා මොනවද ගෘහ භාණ්ඩ කියන්නේ? විශේෂයෙන්ම ඇඳන්, පොටු, මේස, පොටු වර්ග, අල්මාරි, කැබිනට් වගේ දේවල් මේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේ සිදු කරන්න අවශ්‍ය වෙනවා. හා ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය තුල භාවිත වන අවශ්‍යතාවයට අන්න මොකද්ද භාවිතා කරන උවමනාව මේකෙදී අපි ඒ උවමනාවට ගැළපෙන ගති ලක්ෂණ පුතේ ගුණාංග මේ දැවවල පිහිටා තිබීම හේතුවෙන් තමයි දරුවනේ දැව බහුලව යොදා ගන්නා ද්‍රව්‍ය බවට පත් වෙලා තියෙන්නේ. මේ සඳහා දරුවනේ දැවවල තියෙන පහත ගුණාංග ප්‍රධාන හේතුවක් වෙනවා. දැවවල තියෙන ලක්ෂණ ගුණාංග හේතු වෙනවා දුවේ පුතේ බහුල වශයෙන්ම මේ ඉදිකිරීම කර්මාන්තයේදී සහ ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේදී මේ දැව භාවිතා කිරීමට හේතුවක් විදිහට. හොඳයි දරුවනේ එහෙනම් අපි බලමු මොනවද මේ දව සතුව තියෙන ගුණාංග කියන එක පිළිබඳවයි දැන් අපි ඊට පස්සේ මෙතනින් එහාට සාකච්ඡා කරලා බලන්න හදන්නේ ඊළඟට දුවේ පුතේ. බලමු. අංක 1 පළවෙනි එක තමයි පුතේ මේ දැව සතුව තියෙන පළවෙනි එක තමයි පුතේ දැව සතුව තියෙන අංක 1 පුතේ මොකද්ද දැව සතුව තියෙන ශක්තිය ස්ට්‍රෙන්ත් එක ශක්තිය ශක්තිමත් භාවයේ පුතේ. ඉතින් අපිට උලුහව් දොර ජනෙල් වල ශක්තිමත් භාවයේ පුතේ පරාලවල යටලී ශක්තිමත් වෙන්න ඕනේ පුතේ. පීඩනයක් දරා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ දරුවනේ. ශක්තිමත් වෙන්න ඕනේ දරුවනේ. කල්පැවැත්ම ගෘහ භාණ්ඩ අපි ඉදි කරපුවම මේවා කල්පවතින්න ඕනේ දුවේ පුතේ. ඇඳ මේස පුටු අල්මාරි අපි අර පෙට්ටගම් නේද දරුවනේ. ඉතින් මේවා සේප්පු වගේ දේවල් අපි සකස් කරන්නේ නේද දරුවනේ. ඉතින් මේවා කල්පැවැත්ම පුතේ මේ වගේ ඩරබිලිටි එක තියෙන්න ඕනේ දරුවනේ. නැත්නම් අපිට මේකට කියනවා ඩියුරබිලිටි එක දරුවනේ. මේකට අපි කියනවා ඩියුරබිලිටි එක. මේක ඩියුරබිලිටි එක තියෙන්න ඕනේ දරුවනේ. අපි කියනවා මේකට දුවේ පුතේ මේක අපි කියනවා කල් පැවැත්ම නැත්නම් පුතේ අපි මේකට කියනවා ඩියුරබිලිටි එක මේක. අංක 2 කල් පැවැත්ම නැත්නම් මේක ඩියුරබිලිටි එක. ඒ වගේම හાર્ඩ්නස් එක දරුවනේ මොකද්ද හાર્ඩ්නස් එක කියන්නේ? මේ දැවවලට පුතේ දැඩි බවක් තියෙනවා. හાર્ඩ්නස් එක. ඒ වගේම පුතේ දැවවලට අංක 4 ෆ්ලෙක්සිබිලිටි. මේ පුතේ නැමෙන සුළු බව ෆ්ලෙක්සිබිලිටි. නැමෙන සුළු බව. ඒ වගේම දැවවලට පුතේ තියෙනවා අලංකාරයක්. අංක 5 අලංකාරය. නැත්තම් අපි කියනවා ඒකට සිත් ඇද ගන්නා සුළු ඇට්‍රැක්ෂන් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම කම්පනයකට පුතේ ඔරොත්තු දීමේ හැකියාවක් තියෙන්න ඕනේ. දැවවලට තියෙන්න ඕනේ දරුවනේ අංක 6 කම්පනයට ඔරොත්තු දීම. රයිට් මෙන්න මේ දැවවල තියෙන සුවිශේෂිත ගුණාංග ලක්ෂණ බහුල වශයෙන් ඉදිකිරීම කර්මාන්තයේදී සහ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා මේ දැව භාවිතා කිරීමට හේතු වන මේ දැවවල පවතින ලක්ෂණ සුවිශේෂිත ගුණාංග විදියට දරුවනේ අපෙන් කෙලින්ම අහන්න පුළුවන් පුතේ මේ ටික විවගත මාදලිය ප්‍රශ්නයක දැව සතුව තියෙන
ගුණාංග විශේෂයෙන්ම ඉදිකිරීම් කර්මාන්තයේදී සහ ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේදී බහුලවම යොදා ගනු ලබන ද්‍රව්‍ය බවට පත්වීමට මේ දැව සතුව තියෙන සුවිශේෂිත ගුණාංග විදියට පුතේ අපිට හඳුන්වන්න පුළුවන් දැවවල ශක්තිය ස්ට්‍රෙන්ත් එක දරුවනේ. ඒ වගේම දැවවල කල්පැවැත්ම ඩියුරබිලිටි එක දරුවනේ. ඒ වගේම දැවවල දැඩි බව හાર્ඩ්නස් එක දුවේ පුතේ. ඒ වගේම දැවවල මේ තියෙන නැමෙන සුළු බව ෆ්ලෙක්සිබිලිටි කියන එක දරුවනේ. ඒ වගේම අලංකාරය නැත්තම් සිත් අද ගන්නා සුළු අපි කියනවා ඇට්‍රැක්ෂන් එක දරුවනේ. සහ ඒවා කම්පනයට ඔරොත්තු දීමේ හැකියාවක් සහිත වීම කියන සුවිශේෂිත ලක්ෂණ හඳුන්වා දෙන්න පුළුවන් දරුවනේ. ශක්තිමත් භාවය අපිට හඳුන්ලා දෙන්න පුළුවන් දරුවනේ. ඒ වගේම දැඩි බව දරුවනේ මේ දැවවල තියෙන. ඒ වගේම කල්පැවැත්ම දරුවනේ. ඒ වගේම දරුවනේ මේවාෙහි තියෙන කම්පන වලට ඔරොත්තු දීමේ හැකියාව සහ අලංකාරමත් භාවයේ පුතේ අපිට හඳුන්වා දෙන්න පුළුවන් දරුවනේ. ඒ වගේම තවත් කරුණක් විදියට නැමෙන සුළු බව අපිට හඳුන්වලා දෙන්න පුළුවන් පුතේ. ෆ්ලෙක්සිබිලිටි කරුණු හයක් නැමෙන සුළු බවත් අපිට ඒත් එක්කම හඳුන්වලා දෙන්න පුළුවන්. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. පුතේ මේ ස්වභාවිකව දැව ලබා ගන්නා ශාක සලකනකොට ස්වභාවිකව දැව ලබා ගන්නා ශාක කරුවල කොහොඹ පුරුත පළු වීර මේ දරුවනේ අපි විශේෂයෙන්ම දැව මේවා ලබා ගන්නවානේ දර සඳහාත් දව ලබා ගන්නවානේ. ඒ වගේම අපි කියනවා මාර ලුණු මිදෙල්ල කුඹුක් හල් මිල්ල බුරුත වගේ ෆයිනස්. ඉතින් දරුවනේ මේ ස්වභාවිකව දැව ලබා ගන්නා ශාක සලකනකොට අපි ශ්‍රී ලංකාව තුල ශාක විශේෂ 200ක් පමණ දැව සහ දර සඳහා භාවිතා වෙනවා දරුවනේ. බලන්න. ලංකාවේ ස්වභාවිකව දැව ලබා ගන්නා ශාක සලකා බලනකොට ලංකාවේ ශාක විශේෂ 200ක් පමණ පුතේ දැව සහ දර සඳහා භාවිතා වෙනවා. ස්වභාවිකව දැව ලබා ගන්නා ශාක සැලකීමේදී කොච්චරද පුතේ ශාක විශේෂ 200ක් පමණ ලංකාවේ දැව සහ දර වෙනුවෙන් භාවිතා කරන ශාක විශේෂ තියෙනවා. ඒක ටික පුතේ ඒ ටික අපිට විශේෂයෙන් හයිලයිට් කරගන්න වෙනවා. මේ බලන්න. ස්වභාවිකව දැව ලබා ගන්නා ශාක සැලකීමේදී ශ්‍රී ලංකාව තුල කොච්චරද ශාක විශේෂ 200ක් පමණ පුතේ මොනව වෙනුවෙන්ද අපි කිව්වා වගේ දැව සහ දර සඳහා භාවිතා වෙනවා දරුවනේ. ඒ වගේම මෙම දැව ශාක වර්ධනය වන ක්‍රමය හා ඒවාෙහි කඳෙහි බාහිර හා අභ්‍යන්තර ස්වරූපයේ අනුව මේ දැව සඳහා භාවිතා වන ශාක සඳහන් කරන්න ඕනේ පුතේ දැව ශාක වර්ධනය වන ක්‍රමය වගේම ඒ ශාක වර්ධනය වන ක්‍රමය වගේම දරුවනේ කඳෙහි බාහිර අභ්‍යන්තර ස්වරූපය අනුව පුතේ අපිට පුළුවන් ඒ ශාක ඒක බීජ පත්‍රයේ හා ද්විබීජ පත්‍රයේ ශාක විදියට වර්ගීකරණය කරන්න පුළුවන්. මොනොකොට්ලෙට්නේ සහ ඩයිකොට්ලෙට්නේ විදියට. අපි දන්නවා ඒක බීජ පත්‍රී ද්විබීජ පත්‍රී වහයේ පන්තියේ සිට විද්‍යා විෂය කරගෙන තියෙනවානේ. ඒනම් ශාක වර්ගීකරණය කිරීමේදී අපි මේ විශේෂයෙන්ම ඒක බීජ පත්‍රී ද්විබීජ පත්‍රී මල් හට නොගන්නා ආවෘත බීජක විවෘත බීජක විදියට බීජක විදියන්නේ. ඉතින් විශේෂයෙන්ම ඔබ ඒක බීජ පත්‍රී ද්විබීජ පත්‍රී ගැන කතා කරනකොට අපි දන්නවා ඒක බීජ පත්‍රී ශාක ගත්තාම ඒවායේ පත්‍රවල අපි දන්නවා පුතේ සමාන්තර නාරට වින්‍යාසයක් තියෙන. අපි ඉගෙනගෙන තියෙනවා ද්විබීජ පත්‍රී ශාක පත්‍රවල තියෙන්නේ පුතේ ජාලාභ නාරට වින්‍යාසයක්. ඒක බීජ පත්‍රී ශාකවල තන්තු මුල් පද්ධතියක් තියෙනවා. ද්විබීජ පත්‍රී ශාකවල මුදුන් මුල් පද්ධතියක් තියෙනවා. කඳේ කැපුමක් කරස් කඩක් අපි ගත්තොත් කඳක ඒක බීජ පත්‍රී කඳේ අපිට විසිරුණු සනාල කලාප දකින්න තියෙනවා. ඒක බීජ පත්‍රී කඳක් ගත්තොත්
ඒක බීජපත්‍රී කැපුමක් මෙහෙම කඳක ගත්තොත් මුලේ හෝ කඳේ අපිට ඒකේ මේ විදිහේ විසිරුණු සනාල කලාප දකින්න තියෙන දරුවනි. සනාල කලාප විසිරිලා තියෙන. ඒක බීජපත්‍රී කඳක. විසිරුණු සනාල කලාප දකින්න ලැබෙන දරුවනි. විසිරුණු සනාල කලාපයි දකින්න ලැබෙන්නේ. නමුත් අපි ද්විබීජපත්‍රී කඳක් ගත්තොත් පුතේ අපි ද්විබීජපත්‍රී කඳක කැපුමක් ගත්තොත් පුතේ අපිට ඒකේ වෙන්වෙන් වශයෙන් තියෙන දරුවනේ අපිට වෙන්වෙන් වශයෙන් තියෙන පුතේ ද්විබීජපත්‍රී කඳක් ගත්තොත් අපිට ඒ ද්විබීජපත්‍රී කඳක වෙන්වෙන් වශයෙන් තියෙන ශෛලම සහ ප්ලෝයම වශයෙන් අපිට මේ බලන්න මේ ශෛලම ප්ලෝයම වශයෙන් මෙන්න වෙන්වෙන් වශයෙන් පවතින සනාල කලාප අපිට අඳුර ගන්න පුළුවන්. මෙයා ද්විබීජපත්‍රී පුතේ. මෙයා ඒක බීජපත්‍රී. ඒක බීජපත්‍රී වල කඳේ අපිට තියෙන්නේ මේ බලන්න විසිරුණු සනාල කලාප. මේකට අපි කියනවා විසිරුණු සනාල කලාප කියලා. ඒක බීජපත්‍රී වල අපිට දකින්න තියෙන පුතේ විසිරුණු සනාල කලාප. ඒ වගේම අපිට ද්විබීජපත්‍රී වල දකින්න තියෙන්නේ වෙන්වෙන් වශයෙන් පිහිටන සනාල කලාප. කොහොමද? ශෛලම ප්ලෝයම වශයෙන් මේ වෙන්වෙන් වශයෙන් තියෙන සනාල කලාප අපිට හඳුනා ගන්න පුළුවන් පුතේ ද්විබීජපත්‍රී කඳක. එහෙනම් මතක තියාගන්න දරුවනේ අපිට මේ වර්ධනය වන ක්‍රමය හා කඳෙහි බාහිර සහ අභ්‍යන්තර ස්වරූප අනුව පුතේ ඒක බීජපත්‍රී හා ද්විබීජපත්‍රී ලෙස වර්ගීකරණය කරන්න පුළුවන්. එහෙනම් අපිට ගත්තහම දරුවනේ පළු ඒ වගේම කඳන් ගත්තහම විශේෂයෙන්ම පුරේ කොස් දෙල් ඒ වගේම කුඹුක් මාර කල්මිල්ල බුරුත කරුවල තේක්ක කොහොඹ වගේ ශාක ගත්තාම අපි දන්නවා ද්විබීජපත්‍රී ශාක විදියටයි අපි හඳුන්වන්නේ. ඒ වගේම තල් කිතුල් පොල් වගේ ශාක ගත්තාම අන්න තන්තු මුල් පද්ධතියක් මේ විදිහේ විසිරුණු සනාල කලාප සහිත ඒක බීජපත්‍රී ශාක විදියටයි අපි දන්න තල් කිතුල් පොල් වගේ ශාක පුවක් ඒක බීජපත්‍රී ශාක විදියටයි දුවේ පුතේ අපි ඒවා හඳුන්වන්නේ. ඒවායි දැවමය වටිනාකම අඩුයි අපි දන්නවා. දැව විදියට ඉරනවා පොල් පරාල ලී වගේ ඒවා දැව වලට ගන්නවා. ඒ ගෘහ භාණ්ඩත් හදනවා ඒ වගේ. ගෘහ භාණ්ඩත් නිර්මාණය කරනවා. නමුත් ඒ වගේ අපි විශේෂයෙන්ම අර වර්ධනය ගත්තාම වර්ධනයේදී අපිට ඒක වෙනස්කම් හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් මේ වගේ අර වෛරම ඒ වගේ දේවල් තියෙනවා දකින්න පුළුවන් අපිට අවස්ථා හඳුනා ගන්න පුළුවන්. නමුත් මේ දැව සඳහාත් භාවිතා කරනවා. නමුත් අර සුපර් ලක්ෂරි ටිම්බර් විදියට අපි ඒව හඳුන්වන්නේ නැහැ. අර තේක්ක හල්මිල් තේක්ක කරුවල බුරුත අපි දන්න සුපර් ලක්ෂරි ටිම්බර් විදියට භාවිතා කරන්න බෑ. මේවා ටිකක් අර භාවිතා කරනකොට මේ වගේ අපි ගන්න ඕනේ හොඳින් මෝරපු ඒවා වගේ භාවිතා කරන්න පුළුවන් ඉන්නේ. ගන්න පොල් ශාකේ පොල්ලි ගන්නවා ගෘහ භාණ්ඩ වලටත් ගන්නවා උළු හවුජනේල වලටත් පොල්ලි ගන්නවා. නමුත් වැඩිපුර භාවිතා කරන්නේ අපි දන්නවා. දැව ආරක්ෂක යොදලා තමයි මේවා භාවිතා කරන්න ගන්න. කල්පැවත්ම අපි ගන්නවා කල්පැවත්ම ගත්තාම මේ වගේ අඩුයි. ඒ වගේ හොඳින් මෝරලා තියෙන වගේ කල්පැවත්ම අපිට ගන්න පුළුවන් හොඳයි. නමුත් ඒවා මෝරලා නැති වගේ කල්පැවත්ම අඩුයි. මතක තියාගන්න එහෙනම් ඒ අනුව අපිට ඒක බීජපත්‍රී දිවි බීජපත්‍රී විදියට ශාක වර්ගීකරණය කරන්න පුළුවන්. හරි. මොනවා විදිහටද අපි වර්ගීකරණය කරන්නේ? බලන්න. ඒක බීජපත්‍රී හා ද්වි බීජපත්‍රී ශාක විදියට වර්ගීකරණය කරන්න පුළුවන්. මේ බලන්න. ඒක බීජපත්‍රී ශාක කඳ කුහර සහිතව හෝ බොඩය සහිතව වර්ධනය වෙන්නේ. කුහර සහිතයි ආන් ඒකනේ අපි කිව්වේ පොල් බොඩය. පොල් බොඩයක් පොල් බොඩයක් තියෙනවනේ. කුහර සහිතයි ඒක බීජපත්‍රී ශාක කඳ. මේ ඒක බීජපත්‍රී ශාක කඳ කුහර සහිතව හෝ බොඩය සහිතවයි වර්ධනය වෙන්නේ. ශාක කඳන් පිටත
නොවැඩෙන අතර ශාක කඳන් පිටතට වැඩෙන්නේ නැහැ. පිටත නොවැඩෙන අතර ඇතුළතින් වැඩි මේරීම සිදුවන අතර ඒක බීජපත්‍රී ශාකවල මේ බලන්නකෝ. ඒක අපි වෙනත් තද පාටකින් සඳහන් කරගමු දරුවනේ. මේ බලන්න ඒක බීජපත්‍රී ශාක කඳන් පිටතට වැඩෙන්නේ නැහැ. ඇතුළතින් වැඩිලා තමයි මේරීම සිද්ධ වෙන්නේ. ඇතුළතින් වැඩි මේරීම සිදුවන අතර මෙම ශාකවල අරටුව පිටත සිට ඇතුළතට වර්ධනය වන අතර දැව ලබා ගන්නා ප්‍රධාන කොටස වෙන්නේ අරටුව. අන්න මං කිව්වේ දැව ලබා අර වර්ධනය වෙච්ච කොටස තමයි ලබා ගන්නෙ. දැව විදිහට ලබා ගන්න ප්‍රධානම කොටස වෙන්නේ මෙයාලගේ අරටුව. පොල්ලි වලත් එහෙමයි ලබා ගන්න. උදාහරණ තමා පොල්, කිතුල්, තල් ප්‍රධාන දැව විදිහට භාවිතා කරනවා. එහෙනම් සුවිශේෂී කාරණාව තමයි ඒක බීජපත්‍රී ශාක කඳන් කුහර සහිතව හෝ බොඩය සහිතවයි පුතේ වර්ධනය වෙන්නේ. ශාක කඳන් පිටතට වැඩෙන්නේ නැහැ. ඇතුළතට වැඩි මේරීමයි සිද්ධ වෙන්නේ. බලන්නකො අර ද්විබීජපත්‍රී ශාක කඳන් කොස් දෙල් වගේ ශාක කඳන් පිටතට වැඩෙන්නේ නැහැ, ඇතුළතට වැඩෙන්නේ. මේ බලන්න. ශාක කඳන් පිටත නොවැඩෙන අතර ඇතුළතින් වැඩි මේරීම සිදුවන අතර මෙම ශාකවල අරටුව පුතේ පිටත සිට ඇතුළතටයි සිදු වෙන්නේ. මේ ශාකවල අරටුව පිටත සිට ඇතුළතටයි දරුවනේ වර්ධනය වෙන්නේ. දැව ලබා ගන්නා ප්‍රධානම කොටස විදියට අරටුව සඳහන් කරන්න පුළුවන්. එහෙනම් මොනවද උදාහරණ? පොල්, කිතුල්, තල් ප්‍රධාන දැව ලෙස භාවිතා කරනවා. ද්විබීජපත්‍රී ශාක කඳ ගත්තාම පුතේ මේවාහි මේරීම සිදු වෙන්නේ ඇතුළත සිට පිටතට. බලන්න. මේ බලන්න. ද්විබීජපත්‍රී ශාක කඳ ඇතුළත සිට පිටතට මේරීම සිද්ධ වෙන්නේ පුතේ. මේ ශාකවල කඳ විශාලව වැඩෙනවා පුතේ. ඍතුවෙන් ඍතුවට එලෙස වැඩෙන කොටස ශාකයේ එළය මාංශල සැප්පුඩ් එක විදිහට අපි හඳුන්වනවා පුතේ. මේ එළය වර්ෂයෙන් වර්ෂයට මෝරමින් අරටුව නැත්තම් හාඩ්වුඩ් එක බවට පත් වෙනවා. මෙන්න ද්විබීජපත්‍රී ශාක කඳ තුල කතන්දරේ. කඳ ඇතුළත සිට පිටතට මේරීමයි සිද්ධ වෙන්නේ. ද්විබීජපත්‍රී ශාක කඳන් වල දරුවනේ කඳ ගත්තාම කඳ ඇතුළත සිට පිටතටයි මේරීම සිද්ධ වෙන්නේ දරුවනේ. ඒ වගේම ශාකවල කඳ විශාලව වැඩෙනවා ද්විබීජපත්‍රී ශාක කඳන්. බලන්නකො මාර ගස්වල ශාක කඳන් වැඩිලා තියෙන විශාලව කොහොමද කියලා. තේක ගස්වල කඳන් වැඩිලා තියෙන විදිය විශාල බුරුත ගස්වල කුහඹ ගස්වල කඳන් අර මැද සිට නැත්තම් ශාක කඳේ පිටතට වර්ධනය වෙලා තියෙන ආකාරය බලන්නකො කොහොමද කියලා. එහෙනම් ද්විබීජපත්‍රී කඳ ඇතුලේ සිට පිටතටයි වර්ධනය වෙන්නේ. විශාල කඳන් වට ප්‍රමාණයක් සහිත කඳන් වර්ධනය වෙලා තිනවා අපිට දැක් ගන්න පුළුවන් දරුවනේ. එහෙනම් ද්විබීජපත්‍රී කඳ ඇතුළ සිට පිටතටයි කඳ බේරීම සිද්ධ වෙන්නේ දරුවනේ. එහෙනම් මේ ශාකවල කඳ විශාලව වැඩෙනවා පුතේ. ඒ වගේම ඍතුවෙන් ඍතුවට දරුවනේ මොකද වෙන්නේ? මේ විදිහට වැඩෙන කොටස අපි ශාකේ මොකක් කියලාද? එළය කියලා කියන්නේ. ශාකේ එළය මාංශය නැත්නම් සැප්පුඩ් එක කියලා දරුවනේ හඳුන්වන්නේ. ලා පාටට සුදු පාටට තියෙන එළය ඔබ දන්නවා සුදු පාට ලා පාටට තියෙන දුවේ පුතේ. ඒක නිසා අපි එළය විදිහට හඳුන්වනවා. මේ එළය වර්ෂයෙන් වර්ෂයට පුතේ මෝරමින් අරටුව නැත්තම් හාඩ්වුඩ් එක බවට පත් වෙනවා. අරටුව තද පැහැති ඔබ දන්නවා දුඹුරු පැහැති තද පැහැයක් ගන්න අරටුවේ. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. මේ බලන්න. කොස් කළුවර මිල්ල වැනි ශාකවල බලන්න දරුවනේ. අපි බලමු. ෆිට් එක නැත්තම් ඉදිරි මදේ මේ දන්න එළය බලන්නකෝ. මේ බලනකොට එළය බලන්න දුවේ පුතේ මේ එළය ලා පැහැයයි මේ එළය මෙතන සිට මේ බලන්නකෝ මේ එළය නැත්තම් සැප්පුඩ් එක. මේ බලන්න මේ ඇතුළතින් තියෙන මෙන්න මේ කොටස මේ බලන්න මෙන්න මේ කොටස බලන්න මේ අරටුව කියලා සඳහන් වෙලා තියෙන්නේ මේ. බලන්න.
අරටුව හාට්වුඩ් එක මේ බලන්න. මේ තියෙන කඳේ පිට පොත්ත දරුවනේ මේක පිට පොත්ත. අවුටර් බාක් එක. ඊට පස්සේ මේ බලන්න වාර්ෂික වලලු මේ මෙතන මේ පෙන්눔 කරලා තියෙන බලන්න ඔබට පැහැදිලිව මේ බලන්න මේ අපිට කියන වාර්ෂික වලලු නැත්නම් ඇනුවල් රේන්ජ් කියලා කියනවා. බලන්න ඇනුවල් රේන්ජ් හඳුර ගන්න. මේ විදියට මේ ද්විබීජපත්‍රී ශාක කඳක මේ බලන්න දරුවනේ. ද්විබීජපත්‍රී ශාක කඳක් බලන දරුවනේ මේ කඳක හරස් කඩක් කැපුමක් මේ බලන්න. එතකොට මේ වාර්ෂික වලලු අපිට හඳුනා ගන්න පුළුවන්. මේ බලන්න වාර්ෂික වලලු මේ බලන්න මේවා වලලු ආකාරයට මේ සකස් වෙලා තියෙන ඔබට පේනවද මේ වාර්ෂිකව ඇති වෙන වලලු මේ බලන්න. ඊට පස්සේ මේ බලන්න වාර්ෂික වලලු මෙන්න මේ කොටස තමයි එළය විදියට හඳුන්වලා තියෙන්නේ. වාර්ෂිකව මේ වර්ධනය වෙලා මේ බලන්න පුතේ වැඩිලා මේ ඊට පස්සේ මේ බලන්න මේ අරටුව විදියට හાર્ඩ්වුඩ් එක විදියට මේ වලලු සකස් වෙලා තියෙන ආකාරය මේ තද කොටස අරටුව විදියට අපි හඳුන්වන්නේ. විශේෂයෙන්ම ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේදී මේ අරටුව තමයි යොදාගන්නේ පුතේ. කල්පැවත්ම වැඩි මේ එළයේ තියෙන ජල ප්‍රමාණය වැඩි එළයේ පුතේ විශේෂයෙන්ම හානි ලක් වෙන්න පුළුවන්. කෘමි හානි වලට ලක් වෙන්න පුළුවන් එළයේ කොටස. ශක්තිමත්භාවය සහ කල්පැවත්ම එළයේ අඩුයි. මේ අරටුව කල්පැවත්ම ශක්තිමත්භාවය වැඩි අරටුවේ. අපි ඉස්සරහට මේවා ගැන වෙනම කතා කරනවා. බලන්න එතකොට නම් මේ රූපේ ඉතාමත්ම වැදගත් විභාගෙදී නම් කරන්න එන්න පුළුවන් පුතේ. මේ තියෙන්නේ වාර්ෂික වලලු මේ බලන්න මේ වාර්ෂික වලලු බලන්න මේ වර්ධනය වෙලා තියෙන වාර්ෂිකව වර්ධනය වෙලා තියෙන ආකාරය බලන්න මේ වාර්ෂික වලලු පිටත පොත්ත අවුටර් බාක් එක මේ තියෙන පිටත පොත්ත මේ කළු පාට තියෙන පිට පොත්ත මේ කළු පාටට මේ මම මේ ආකාරයට මේ තියෙන පිටත පොත්ත මේ පිටත පොත්ත මේක පිටත පොත්ත තියෙන මේ ඇතුළේ තියෙන මෙන්න මේ කොටස තමයි එළය ඒක ලා වර්ණයක් සහිතයි ලා පාටක් ගන්න සුදු පාටේ සිට තද ලා කහ පාටට වගේ වර්ණයක් ගන්නවා. මේ ඇතුළත තද දුඟුරු පහටක් ගන්නවා මේ මොකද්ද දරුවනේ විශේෂයෙන්ම අරටුව. මෙන්න මේ කොටස අරටුව කොටස තද පැහැයක් ගන්නවා. කොස් කළුවර මිල්ල වැඩි ශාකවල කඳක් නැත්තම් ද්විබීජපත්‍රී ශාක කඳක පෙනුමයි දරුවනේ මේ පෙන්눔 කරලා තියෙන වාර්ෂික වලලු පෙන්눔 කරලා තියෙනවා දරුවනේ එළය ඒ වගේම අරටුව පෙන්눔 කරලා තියෙනවා දරුවනේ පිටපොත්ත වාර්ෂික වලලු ඉදිරි මදය පෙන්눔 කරලා තියෙනවා. මේ ඉදිරි මදය පිට එක පෙන්눔 කරලා තියෙනවා දරුවනේ. ඉදිරි මදය පෙන්눔 කරලා තියෙනවා. අපි දැන් අරටුවේ සහ එළයේ ලක්ෂණ වලට යන් දරුවනේ. අරටුවේ සහ එළයේ ලක්ෂණ වලට අපි කතා කරමු. අතිශයින්ම වැදගත් කොටසක් නේද දුවේ පුතේ? හොඳයි දරුවනේ. අරටුවේ සහ එළයේ වැදගත්කම් වලට යන් දරුවනේ අපි. බලන්න. එළය සැප්වුඩ් එක අරටුව හાર્ට්වුඩ් එක. කඳේ පිටතින් පුතේ එළය පිහිටන්නේ. බලමුද? මේ බලන්න එළය මේ බලන්න කඳේ පිටතින් මේ තියෙන ශාක කඳ මේ ශාක කඳෙන් ලබාගත් කැපුමක් මේ බලන්න කඳේ පිටතින් තමයි පුතේ එළය පිහිටන්නේ මේ අවුට් එකේ. පිටතින්. කඳේ පිටතින් තමයි පුතේ කඳේ පිටතින් මේ කඳේ ඇතුළතට තමයි පුතේ අරටුව පිහිටන්නේ. අරටුව පිහිටන්නේ කඳේ ඇතුළතට. මේ එළය පිහිටන්නේ පුතේ කඳේ පිටත. එළය කඳේ පිටත පිහිටන්නේ අරටුව කඳේ ඇතුළතට පිහිටන්නේ පුතේ. මේ වර්ධක වලලු මේ ඇතුළතට තියෙන වර්ධක වලලු මේ පිටත වර්ධක වලලු පුතේ. මේ බලන්න මේ එළය කියන්නේ කඳේ පිටතයි පිහිටන්නේ. එළය කඳේ පිටින් පිහිටයි. කඳේ පිටින් පිහිටන්නේ එළය. එහෙනම් අරටුව කඳේ ඇතුළතින් පිහිටයි. අරටුව පිහිටන්නේ පුතේ කඳේ ඇතුළතින් අරටුව පිහිටන්නේ. කල්පැවත්ම එළයේ අඩුයි. මේකේ ජලය වැඩි. මේ කල්පැවත්ම එළයේ කල්පැවත්ම අඩුයි. රයිට්? මේ එළයේ කල්පැවත්ම අඩුයි දරුවනේ. කල්පැවත්ම අඩු එළේ අරටුවේ කල්පැවත්ම වැඩි. එළය ගත්තාම බලන්නකො ලා වර්ණයක් ගන්න මේ ලා කහ පාට සුදු පාට ඉඳන් සුදු පාට සිට මේ ලා කහ පැහැති වර්ණයක් ගන්න. අරටුව තද පැහැති වර්ණයක් ගන්න.
ලා වර්ණයක් ගන්න එළය බොහෝ විට තද වර්ණයක් ගන්නවා අරටුව. ජීවී සෛල තියෙන එළේ ඒ වගේම ඒකෙන ජීවී සෛල තියෙන නිසා ඒවා ඉක්මනින් විනාශ වෙන්නේ. කල් පැවැත්ම අඩු වෙන්නේ ඒකනේ යාළගේ. විවිධ ජීවීන් මගින් ඒවට ආසාදනය කරන්න පුළුවන්. කෘමීට ආසාදනය කරන්න පුළුවන්. ඒකනේ කල් පැවැත්ම අඩු වෙන්නේ. නමුත් අරටුවේ ගත්තාම අජීවී සෛල තියෙන. මොනවද මේ තුල අඩංගු? එලේ අඩංගු පිෂ්ඨය, සීනි ආදී පෝෂණ ද්‍රව්‍ය තියෙනවා දරුවනේ. ඒවට හානි කරන කෘමි මගින් හානි වෙන්න පුළුවන්. අර කුඩු දැවවල කුඩු වැටිලා තියෙන බොහෝ විට මේ එලේ කොටස් වල හානි වෙලා. පෝෂණ ද්‍රාවණ නැහැ අරටුවේ. ඒකයි කල්පවත්ම තියෙන්නේ. පෝෂණ ද්‍රාවණ නැහැ. මේ එලය ගත්තාම අපි කිය වගේ දිලීර වැනි රෝගකාරක මගින් දැවවල වර්ණය වෙනස් වෙනවා එලේ. වර්ණය වෙනස් වීම අඩුයි අරටුවේ. අන්න බලන්න එලයේ ජීවී සෛල නිසා කෘමි හානි වැඩි පුතේ. ජීවී සෛල තියෙන පිෂ්ඨය, සීනි ආදී මේ පෝෂණ ද්‍රාවණ තියෙනවා. ඒ මත කෘමීන් මගින් ඇති කරන හානිය වැඩි පුතේ. ජීවී සෛල නැහැ. ඒක නිසා පෝෂණ ද්‍රාවණ නැහැ. අජීවී සෛල තියෙන්නේ කෘමි හානිය අඩුයි අරටුවේ. අරටුවට සිදුවන කෘමි හානිය අඩුයි. ඒකද ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේදී මේ අරටුව යොදාගන්නේ. අරටුව වඩාත් තියෙනවා නම් හොඳින් ඒ සඳහා යොදා ගන්න. එළියත් යම් ප්‍රමාණයක් තියෙනවා. වැඩිපුර අරටුව තියෙන ශාකයි යොදා ගන්න. මේ එළය වායව පරිසරයට නිරාවරණය වූ විට ඉක්මනින් පහසුවෙන් දිරා යනවා. දිරා යාම අඩුයි පුතේ අරටුවේ. දැව පරිරක්ෂක පහසුවෙන් ඇතුළු වෙනවා එළය තුලට. දැව පරිරක්ෂක පහසුවෙන් ඇතුළු වීම අඩුයි අරටුව තුලට. වෙනත් ශ්‍රාවී ද්‍රව්‍ය නැහැ. මේ කඳේ අරටුවේ ශ්‍රාවයන් තියෙනවා ගම්, රෙසින්, දුම්වල වැනි ශ්‍රාවයන් තියෙනවා. ඒකනේ කිය අර අපි මේ සුවඳ මේ එනවනේ. අරටුවේ මෙන්න මේ සුවඳ එනවනේ මේ රෙසින් සුවඳ, ගම්, දුම්වල සුවඳ මේ වගේ අපිට හඳුනා ගන්න පුළුවන් දරුවනේ මේවා තුල. බලන්න අරටුවේ හා එළයේ ලක්ෂණයි කතා කරේ දරුවනේ. ලංකාවේ ඒක පුද්ගල දැව පරිභෝජනයේ ඉහළ අගයක් ගන්න අතර විවිධ දැව හා දැව නිෂ්පාදන හා දැව සඳහා ඉල්ලුම වැඩි වශයෙන් පවතින්නේ කඳන් වශයෙන් දරුවනේ. මතක තියාගන්න. ලංකාවේ ඒක පුද්ගල දැව පරිභෝජනයේ ඉහළ අගයක් ගන්නවා දරුවනේ. විවිධ දැව නිෂ්පාදන හා දැව සඳහා ඉල්ලුම වැඩි වශයෙන්ම පවතින්නේ කඳන් වශයෙන්. දැව කඳන් සඳහා කඳන් වශයෙන් ලබා ගැනීමක් කරන්න. ඒතර අවශ්‍ය ප්‍රමාණයට ඉරා ගන්න, අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය දිගපළල අනුව අපිට මේවා සකස් කරගන්න පහසුයි දැව කඳන් විදිහටයි දරුවනේ මේ ඉල්ලුමක් තියෙන්නේ. ඊට අමතරව ඉරූ දැව සඳහාත් කඩදාසි සඳහාත් වැටකණු අපි කිව්වේ මොනවද මේ යටිතල පහසුකම් විදිහට වැටකණු. ඒ වගේම අපි දන්නවා මේ කණු ලයිට් කණු සඳහාත් යොදා ගන්නවා, විදුලි කණු සඳහා ලංකාව තුළ මේ යොදා ගන්නවා මේ දැව වැටකණු ආදිය සඳහාත් ලංකාව තුළ සැලකිය යුතු ඉල්ලුමක් පවතිනවා. විදුලි රැහැන් රැගෙන යන කණු ඔබ දැකලා තියෙනවා මේ විශාල උස කණු යොදා ගන්නවා දැව ආරක්ෂණ ආලේප කරපු ශක්තිමත් කණු. වැටකණු සඳහාත් පුතේ ෆෙන්ස් වලට වැටවල්, විදුලි වැටවල්, ඉලෙක්ට්‍රික් ෆෙන්ස් සඳහා එවන වැටකණු සඳහා මේ දැව යොදා ගන්නවා දරුවනේ. මතක තියාගන්න ලංකාවේ මීට අමතරව මේ කඳන් විදියට ගන්නවට අමතරව දරුවනේ අමතරව ඉරූ දැව සඳහා ඒ වගේම කඩදාසි සඳහා වැටකණු ආදිය සඳහාත් ලංකාව තුළ සැලකිය යුතු ඉල්ලමක් පවතිනවා දරුවනේ. හොඳයි පුතේ අපි බලමු මේ සඳහා උදාහරණ. දුවේ පුතේ දැව විදිහට අපි සඳහන් කරන්නේ දැව යනු ශාකවල කඳෙන් හෝ අතිවලින් හෝ ලබා ගන්නා දෘඩ තන්තුමය ද්‍රව්‍යයක්. ශාකවල බලන දරුවනේ දැව කියලා අපි හඳුන්වන්නේ මොනවද කියලා? මේ බලන්න. දැව යනු ශාකවල කඳෙන් හෝ අතුවලින් හෝ ලබා ගන්නා දෘඩ තන්තුමය ද්‍රව්‍යයක්.
දැව කියලා කියපුවාම ඊට පස්සේ ඔබට අර්ථ දක්වන්න පුළුවන් පුතේ දැව යනු ශාකවල කඳෙන් එහෙම නැත්නම් අතු වලින් ලබා ගන්නා දෘಢ තන්තුමය ද්‍රව්‍යයක් තමයි දරුවනේ දැව කියලා හඳුන්වන්නේ. නැවතත් බලමු. ශාකවල කඳන් හෝ අතු මගින් ලබා ගන්නා දෘಢ තන්තුමය ද්‍රව්‍යයක් තමයි දුවේ පුතේ දැව කියලා අපි හඳුන්වන්නේ. ඉහත දැක් වූ දැව ඉල්ලුම අතරින් පුතේ අපි කතා කරපු දැව ඉල්ලුම අතරින් මේ බලන්න. ලංකාවේ ඒක පුද්ගල දර ප්‍රයෝජන ඉහළගයක් ගන්නවා විශේෂයෙන්ම දැව කඳන් විදිහට සහ නේද දරුවනේ ඉරු දැව විදිහට ඒ වගේම අපි කියනවා කඩදාසි සඳහා වගේම වැටකණු ආදිය සඳහා විශේෂයෙන්ම අපි කිව්වේ අර යටිතල පහසුකම් සඳහා ලබා ගන්නා දැව. මෙන්න මේ දැව ඉල්ලුම අනුව මේ දැක් වූ දැව ඉල්ලුම අතරින් පුතේ ඉරු දැව ඉරණ ලද දැව නැත්තම් තුනී ලෑලි වශයෙන් පවතින දැව නිෂ්පාදන විවිධ අනෙකුත් නිෂ්පාදන සඳහා යොදා ගැනීම සිදු කරනවා. මේ ආකාරයට දරුවනි මේ බලන්න. ඉහත දැක් වූ දැව ඉල්ලුම් අතරින් ඉරු දැව ඉරණ ලද දැව තියෙනවා දරුවනි. එහෙම නැත්තම් තුනී ලෑලි විදිහට අපි මේ දැව යොදා ගන්නවා දරුවනි. විවිධ නිෂ්පාදන ඉදිකිරීම කටයුතු සඳහා විවිධ නිෂ්පාදන සඳහා තුනී ලෑලි යොදා ගන්නවා. ඒ විදිහට පවතින දැව නිෂ්පාදන විවිධ අනෙකුත් නිෂ්පාදන සඳහා යොදා ගනු ලබනවා ලංකාව තුළ. ඒකයි මේ කියන්නේ. විවිධ නිෂ්පාදන සඳහා තුනී ලෑලි ඒ වගේම ඉරු දැව ලංකාව තුළ අපි කලින් කියපු කටයුතු වලට වගේම විවිධ නිෂ්පාදන අවශ්‍යතා ඒ කටයුතු සඳහා යොදා ගැනීම සිදු කරනු ලබනවා දරුවෝ. මෙන්න උදාහරණ. ගෘහ භාණ්ඩ ඉදිකිරීමට ගෙවල් වල ඇඳන් පුටු කණ්ණාඩි මේස අල්මාරි කැබිනට් කබඩ් නිවෙස් වල ගෘහ භාණ්ඩ ඉදිකිරීම සඳහා තුනී ලෑලි ඉරු දැව මේ සඳහා යොදා ගන්නවා දරුවනේ. ඒ වගේම බිත්ති කබඩ් සකස් කිරීමට පඩි පෙළ සඳහා බිම ඇතිරීමට ටයිල් විදිහට මොනවද? ඇයි විශේෂයෙන්ම යොදා ගන්නවා මොනවද මේ දැව විදිහට යොදාගන්නේ? කුඹුක් ශාකයෙන් ලබා ගන්න දැව කඳන් යොදාගෙන ඉරු දැව මේ සඳහා යොදා ගනු ලබනවා. ඒ වගේම සිවිලින් වහල සිවිලිම් සඳහා පුතේ තාමත් අලංකාරව දැව වලින් නිර්මාණය කරන ලද පියසි වල මේ ඊ타මත් අලංකාර සිවිලින් සඳහා යොදාගෙන තියෙනවා දැව දුවේ පුතේ. සිවිලින් සඳහා මේ දැව යොදා ගන්න. මෙන්න දරුවනේ උදාහරණ ගෘහ භාණ්ඩ බිත්ති කබඩ් පඩි පෙළ සඳහා පඩි පෙළවල් සඳහා මේ දැව යොදාගෙන තියෙනවා. ඔබ දැකලා තියෙනවා ඉතාමත් අලංකාරවත් විදිහට බිම් ඇතිරීමට සිවිලිම් සඳහා මොනවද ප්‍රධාන වශයෙන් යොදාගන්නේ? මොනවද යොදා ගන්නවා මොනවද දරුවනේ? කුඹුක් ශාක ශාල කුඹුක් ශාක කඳන් මගින් හෙළන ලද දැව යොදා ගන්නවා දරුවනේ. ඉරණ ලද දැව තුනී ලෑලි දැව කඳන් වලින් ඉරාගන්නේ දරුවනේ. මේවා යොදා ගැනීම සිදු කරනවා. හොඳයි ආදරණීය දුවේ පුතේ නම් අපි මේ ආරම්භ කරලා තියෙන විශේෂයෙන්ම 13 වන ඒකකය. දැව හා දැව නොවන වනජ නිෂ්පාදන ඒකකයයි දුවේ පුතේ ආරම්භ කරලා තියෙන තාමත්ම වැදගත් අතිශය වැදගත් ආර්ථිකමය වටිනාකමක් තියෙන දැව සම්බන්ධයෙන් කතා කරන දුවේ පුතේ අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ ඒකකයේ ප්‍රධාන කොටස් 5ක් යටතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අවසන් කොටස යටතේ දැව නොවන වනජ නිෂ්පාදන ගැනයි කතා කරන්න පුතේ. ජෛවීය සම්භවයක් සහිත මේ වනාන්තර වලින් ලබා ගන්නා නිෂ්පාදන විදියට අපි මේ දැව නොවන වනජ නිෂ්පාදන සම්බන්ධින දුර පුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු. තාම රසවත් වැදගත් විභාගයට වැඩිපුර ප්‍රශ්න ඇහෙන ව්‍යුහගත රචනා සහ බහුවර්ණමාදලීය ප්‍රශ්න ඉතා හොඳට අහන ඒකකයක් විදියට මේ ඒකකය අපිට හඳුන්වන්න පුළුවන් දුවේ පුතේ. දැන් ඉතාමත්ම රසවත් ඒකකයක්. බොහොම රසවත් මේ ඒකකයත් එක්ක එකතු වෙන්න දුවේ පුතේ. අපි බලාපොරොත්තු වෙනවා මේ ඒකකයට අදාළ මේ පළවෙනි කොටසට මේ ඒකකයේ පළවෙනි කොටසට අදාළ තවත් කොටස් ඉතිරි පාඩමකින් ඉතිරි ඊළඟ අවස්ථාවත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසෙන් ඔබත් එක්ක සම්බන්ධ වෙනවා ආදරණීය දරුවනි.